නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. අයිබන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලුම දෙනාට අද අප අලුත් පාරටයි මෙසේ ප්‍රවිෂ්ඨ වන්නේ. අද අලුත් පාර තුල අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ හොඳින් දන්නා, ඔබට හොඳින් දැකපුරුදු, ඔබට පුරුදු කෙනෙකු සමග නමුත් අපට අලුත් දේශපාලන ගමනක ප්‍රතිපත්තිමය කාරණාවන් පිළිබඳ අපට වැඩිපුර කතා බහ කරන්නට අවස්ථාව ලැබෙවි. වෛද්‍ය සාරංගල් හපිරුම සමග අප අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ ජනබල පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ඔහු. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ එම පක්ෂය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. සාරංග අපි මුලින්ම පැහැදිලි කරමු මොකක්ද මේ අපේ ජනබල පක්ෂය කියන්නේ කියලා. ඇත්තටම ප්‍රියල් දැන් පහුගිය ජනාධිපතිවරණය සහ ඒ කාල සීමාව වෙනකොට අපේ රටේ පුළුල් වශයෙන් පවතින දේශපාලන ව්‍යුහයන්ට ලොකු විවේචනයක් තිබුණා. ඒ අනුව ඒ වෙලාවේ දේශපාලන පක්ෂයක නැති අපේක්ෂකයෙක් තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතකොට එතුමාව ජයග්‍රහණය කරන්න පුළුල් ජාතික බලවේග ගණනාවක් එකතු වුණා. ඒ බලවේග වලින් ඊට පස්සේ ඒ කොටස් ප්‍රධාන කොටස් වුණේ අතරම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වගේ පක්ෂ. ඒ අතරේ එහෙම නොවුණු ජාතික බලවේග අලුත් දේශපාලන චින්තනයක් පිළිබඳව හිතන්න ගත්ත ප්‍රියල්. මොකද පොදු කතාබහක් රට ඇතුලේ නිර්මාණය වුණා මේ ඉන්න 225ම එපා. අලුත් 225ක් එවන්න. දැක්මක් තියන අය එවන්න. මේ හොරකම් නොකරන, වංචා නොකරන අලුත් පිරිසකගෙන් ප්‍රතිපත්ති හදන්න පුළුවන් පිරිසක් එක පාර්ලිමේන්තුව ගොඩනගමු කියන මතයක් ආවා. ඉතින් අපි දැක්ක ඇතන ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂවල ප්‍රියල් ඔබත් මමත් අපි කවුරුත් අපේක්ෂා කළා 150%ක්වත් අලුත් අපේක්ෂකවන්ට ඉඩකඩක් හම්බෙයි කියලා. නමුත් අපි දැක්කා ඒක කිසිම එහෙම ඉඩකඩක් නැහැ. ඇත්තටම ඒ දේශපාලන සංස්කෘතියට ගිහිල්ලා බැලුවට පස්සේ ඒක සාධාරණයි. මොකද ඒක විවිධ කැපකිරීම් කරලා මේක වෙන ක්‍රීඩාවක්නේ. නමුත් ඒක නෙමෙයි ජනතාව අපේක්ෂා කරන්නේ. ඒ නිසා අර ඒ ජාතිකත්වයේ මත පදනම් වුණු අලුත් දේශපාලන බලවේගයක් ගොඩනගන්න අපි අපේක්ෂා කරා. ඒක ඇතුළට ඇත්තටම විවිධ බලවේග ගණනාවක් එකතු වුණා. එක පැත්තකින් වියත් මගේ ඉඳපු කොටස්, අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එතකොට අනිකුත් ජාතික බලවේග වල ඉඳපු කොටස්, ඒත් එකම අතුරුලිය රතන හාමුදුරුවෝ, ගලබඩත් ඥානසාර හාමුදුරුවෝ මේ සියලුම දෙනා එකතු වුණා. එතකොට අපේ ජනබල පක්ෂයේ විදිහට අපි සංවිධානගත වුණා. ඒක දැන් නායකත්වය දරන්නේ පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ, සභාපතිත්වය දරන්නේ ගලබඩත් ඥානසාර ස්වාමින් වහන්සේ. එතකොට අපි සියලුම දෙනා පොදු ජාතික මතයක් එක්ක ජාතිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදය තුලින් මහජන යහපැවැත්ම උදා කරවීම උදෙසා අවශ්‍ය දේශපාලන දර්ශනයක් තමයි ප්‍රියල් අපි මේක හරහා ගේන්න හදන්නේ. දැන් පක්ෂයේ එළිදැක්වීම සහ ඒකම දිස්ත්‍රික්ක කීපයකට නාම යෝජනා ලබා දීමත් එක්ක අපි දැක්ක සමාජය තුළ විශේෂයෙන් මතයක් ගොඩ නගමින් තියෙනවා. මේ මෙවර විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ නාම යෝජනා අහිමි වුණු පිරිස ඒක රාශි වෙලා තමයි මේ පක්ෂය ගොඩනගා ගන්න කියලා. ඒ චෝදනාවට ඔබ එකඟද? ඇත්තටම ඒ චෝදනාවට එකඟ වෙන්න බෑ. ඒක හේතුව තමයි ඉතින් මේ ඇත්තට මේ නාම යෝජනා හම්බෙනවා. නාම යෝජනා හම්බෙච්ච ඔය කොයිතරම් හම්බුණා 50%ක්වත් දිනන්නේ නැහැ නේ. මම කියන්නේ නාම යෝජනාව ප්‍රධාන පක්ෂයෙන් හම්බේම මැතිවරණයකට ඉදිරිපත් වීමම නෙවෙයි මේ දේශපාලනය කියලා කියන්නේ. අපි විශ්වාස කළේ ඇත්තටම ප්‍රියල් 1965න් පස්සේ අපේ රටට ජාතික චින්තනයක් සහිත දේශපාලන පක්ෂයක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ 1965 ජනතා විමුක්ති පෙරමුණ එනවා. එතන සිට අවුරුදු 55ක්. ඊට පස්සේ විවිධ දේශපාලන පක්ෂ ඇවිල්ලා තිබුණා එක්ක ජාතිය පදනම් කරගෙන. නැත්නම් ආගම පදනම් කරගෙන. එහෙම නැත්නම් නේද අර පවතින දේශපාලන පක්ෂයක් ඇවිල්ලා විවිධ දේශපාලන පක්ෂ හැදලා දිනවා. මේ දවස්වල අපි ඒකනේ දකින්නේ. හැබැයි අලුත් දේශපාලන චින්තනයක් නැහැ. හැබැයි 21 වෙනි සියවස කියලා කියන්නේ ප්‍රියල් ඔබත් මමත් දන්නවා මේක උඩු යටි කුරුණු සියවසක්. ලෝකේ ගොඩාක් වෙනස්කම් වෙලා තියෙනවා. කියන්නේ මානව සමාජයේ අපි දැකලා තියෙනවා මේ වසර ලක්ෂ 2ක් විතර තමයි හෝමෝ සේපියන්ස්ගේ අපේ ඉතිහාසය. ඒ අතරේ පහුගිය කාර්මික විප්ලවයත් එක්ක පහුගිය අවුරුදු 200 වගේ සිදුවෙච්ච මෙන්න මේ 2000 වසර ලබනකොට මානව සමාජයේ ඉතිහාසය පුරා මුහුණ දීපු ප්‍රධාන අභියෝග වල උඩු යටි කරුවීමක් දකිනවා. ඒ කියන්නේ මානව සමාජයේ ප්‍රධාන අභියෝග තුනක් තිබිලා දෙනවා ප්‍රියල්. ඒ කියන්නේ සාගත, වසංගත සහ යුද්ධ. හැබැයි 21 වෙනි සියවසේ මිනිස්සු මැරෙන්නේ සාගත වලින් මිනිස්සු මැරෙනවට වැඩිය කාල වැඩිලා මිනිස්සු මැරෙනවා. වසංගත බෝවන් රෝග වලින් මිනිස්සු මරනවට වැඩිය බෝනවන් රෝග වලින් මිනිස්සු මරනවා. යුද්ධ සහ ගැටුම් වලින් මිනිස්සු මරනවට වැඩිය සීවිදි නසා ගැනීම වලින් මිනිස්සු මරනවා. ඒ කියන්නේ උඩු යටි කරුණු ලෝකෙක අපි ඉන්නේ. ඒකට හරියන දේශපාලන දර්ශනයක් අපේ රටේ අලුතෙන් ආවේ නැහැ. සහ පවතින දේශපාලන පක්ෂයකට අනුවර්තනය වුණෙත් නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි රටක් විදිහට ඇත්තටම මේ සිටි යුත්තන්ට වඩා පහළ තැනක ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයට ඔසවා ගන්න අවශ්‍ය දේශපාලන චින්තනය මේක ඇතුළේ සාකච්ඡා වෙනවා. විවිධ පිරිස් මේකට එකතු වුණා. යම් මිටියක ඒ විදිහට පක්ෂ වලින් ආපු පිරිස්
වලට ඒ වගේ ගැටලු තියෙන්නේ නැති. නමුත් අපි ස්ථිරවම කියන්නේ මේ අපි නව දැක්මක් සහිත දේශපාලන ධාරාවක් ඉස්සරහට ගෙනත් තියෙන්නේ. මේක මේ මැතිවරණයේදී අපි රටක් විදියට සෑම දිස්ත්‍රික්කයකටම අපේ පිළිගත් අපේක්ෂක ඉදිරිපත් කරලා තියෙනවා. රටේ අපේක්ෂා කරේ අලුත් හොරකම් වංචාවලට සම්බන්ධ නැති උගත් වැදගත් පිරිසක් ඉදිරිපත් කරන්න කියලා ජාතික චින්තනයක් සහිතව. ඒ නිසා ඒ ජාතික අවශ්‍යතාවය ඉටු කරලා තියෙනවා. ඒ අනුව අපේ ජනතාවගේ හැසිරීමත් අපි බලන්න උත්සාහ කරනවා. ඉන් අනතුරුව ඉදිරි මැතිවරණ වලටත් මේක අපි දේශපාලන පක්ෂයක් විදියට රටේ බලය ලබා ගන්න තුරුම ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. සාරංග දැන් අපේ දේශපාලන පක්ෂ බොහොමයක් මතුවෙන්නේ මේ ඔය ජාතික අවශ්‍යතාවය මත ජාතික දේශපාලන ප්‍රතිපත්තියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව මත ශ්‍රී ලංකා සමාජ පක්ෂය බැලුවාම එක්සත් ජාතික පක්ෂය බැලුවාම එතනින් මෙහාට ආවිල්ලා 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදෙන්නේ ජාතික බලවේගයක් හැටියට ඉදිරියට යන්න. ඔබ විශ්වාස කරනවාද මේ සියල්ල දැන් ඉන්නේ ජාතික බලවේගයේ ගමන නෙමෙයි කියලා? ඔව් ඇත්තටම මේ පස්සේ දැන් එන්නේ මෙහෙමනේ බලය ගන්නාවට පස්සේ බලය ගන්න ආසන්නට ආවට පස්සේ ජාතික බලවේග නෙවෙයි ඒක ජනප්‍රිය දේශපාලනය කියලා බලය සහගත දේශපාලනයක් බවට පත් වෙනවා. ඒක තමයි අපේ ඒක තමයි මේ හැම පක්ෂයකටම වෙලා තියෙන්නේ. නමුත් දැන් අපේ රටේ දේශපාලන ව්‍යුහය ගත්තොත් තියෙන ප්‍රශ්නේ තමයි ඔබ කිව්වා වගේ ඔය සම සමාජ කොමියුනිස්ට් සහ අද නියෝජනයකට ජනතා විමුක්ති පෙරමුණේ මතය දක්වා ඒක ලෝකයේ ප්‍රතික්ෂේප වෙච්ච දේශපාලන දර්ශනයක්. ඒක මහ පොළොවට දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිෂ්පාදන අතිරික්තයක් තිබ්බ වෙලාවේ යුරෝපෙට 2019 වෙනි සියවස්වල ගැලපුණා. දැන් අද ගැලපෙන්නේ නැහැ. ඒක තමයි ඔවුන් ජාතික වශයෙන් දේශපාලනය කරත් මේක ප්‍රතිශතයේ 103ක විතර පවතින මේ යථාර්ථය. එතකොට ඔවුනුත් විවිධ උපක්‍රමات එක්ක මේ දේශපාලනයට රැඳෙන්න හදනවා. දැන් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය 2000න් පස්සේම පහුගිය අවුරුදු 20ෙම තනි බලයක් ස්ථාපිත කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ලිබරල් නියෝලිබරල් ප්‍රතිපත්තිය මේ නියෝලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප වෙමින් යනවා. ඒ පක්ෂය දෙකට ගන්න පස්සේ තවත් ඒක අසරණ තැනකටපත් වෙනවා. එතකොට මේකේ දැන් මූලික ප්‍රශ්නේ තමයි ඇත්තට මෙහෙම වෙන්න අපේ රටේ දැන් ලෝකයේ රටක තිබිය යුතු මූලිකම කාරණාවක් තමයි හැම කෙනාටම එක නීතියක්. අපේ රටේ එක නීතියක් නැහැ. එක නීතියක් ගේන්න බැරිලා තියෙන්නේ ප්‍රියාල් ජාතිය ආගම් මත විවිධ කොටස් දේශපාලනය කරන නිසා. දැන් උදාහරණයක් විදිහට 1964 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නවා හැම පුරවැසියෙකුට හැම මිනිස්සෙකම අයිතිවාසිකම් සමානයි කියලා. නමුත් එයින් පස්සේ ඊට පෙර හැබැයි ජාති ආගම ගෝත්‍රය පදනම් කරගත්ත දේශපාලන ධාරාවල් අවශ්‍ය වෙලා තිබුණා. මොකද හැබැයි එයින් පස්සේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපේ රටේ එයින් පස්සෙත් විශාල වශයෙන් ජාති ආගම පදනම් කරගත්ත දේශපාලන පක්ෂ ගොඩනගෙනවා. එහෙම දේශපාලන පක්ෂ ගොඩනගෙනකොට අර ඔවුන්ගේ බලය ලබා ගන්න එයාලට විවිධ කප්පම් දෙන්න වෙනවා. දැන් හිතන්නකෝ යම් කිසි ආණ්ඩුවක් වෙනවා. ආණ්ඩුවේ බහුතරය හදා ගන්න ඕන් කියනවා අපිට විල්පත්තුව කපන්න ඕනේ කියලා. ඒතකොට ආණ්ඩුව තීරණය කරනවා ඒ විල්පත්තුව කපන්න දීලා තව ආසන කීපයක් ගන්නවද නැත්නම් විල්පත්තුව කපන්න දු ගෙදර යනවද කියලා. ඒ ප්‍රශ්නට ආවට පස්සේ ඒක වෙන තරකට තල්ලුනවා. ඒකනේ අපි ඉතිහාසය පුරා දකින්නේ. ඒ නිසා අපි අරගල කරන පළවෙනි කාරණාවක් තමයි ප්‍රියාල් ජාති ආගම් මත දේශපාලන කිරීමේ දේශපාලන පක්ෂ අපේ රටේ තහනම් වෙන්න ඕන. ඒක තාම පැහැදිලි විය යුතු කාරණාවක්. සරක් මොඩි පාට එතන පොඩි අතුරු ප්‍රශ්නයක් කරනවා. දැන් අපි විශේෂයෙන් නම් සඳහන් නොකලත් ඉන්න පිරිස දිහා බැලුවට පස්සේ එතන ඇතම් චරිත ජාති සහ ආගම් මත දේශපාලනයෙන් ගොඩනැගිච්ච චරිත කීපයක් තියෙනවා. ඒවත් එක්ක මොකක්ද දෙන්න පුළුවන් අපිට ජනතාවට කැට දෙන්න පුළුවන් කොතනද නෑ එහෙම ගමනක් නෙමෙයි මේ අපි මේ යන්නේ කියලා. ඔව් ඇත්තටම ජාති ආගම කියන්නේ නොවැදගත් කාරණාවක් නෙවෙයි වැදගත්. ඒක ඇතුලේ යම් කිසි කෙනෙක් ගොඩනගෙන්න පුළුවන් නේ. නමුත් අපි ප්‍රතිපත්ති මේකතාවන් වලට අවිල්ලා තියෙනවා. අපි මේක ශ්‍රී ලාංකිකයන්ගේ රට සිංහල බෞද්ධයන්ගේ රට එහෙම බහුතරයක් ඉන්න රට. හැබැයි හැම කෙනාටම සමාන අයිතිවාසිකම් තියෙනවා. මේකේ බහුතර ජාතියට සුළුතර අයිතිවාසිකම් තියෙනවා. සුළුතර ජාතීන්ට බහුතර අයිතිවාසිකම් තියෙනවානේ. විවාහ කීපයක් කරගන්න පුළුවන්, අඩු වයසෙන් විවාහ වෙන්න පුළුවන්, යම් යම් පළාත්වල වෙන කෙනෙකුට ඉඩම් මිලදී ගන්න බෑ. එහෙම නීති තියෙනවා. ඒ නිසා මේ ජීවත් වීම කියන්නේ ක්‍රීඩාවක්. ඒතකොට සමාන නීති වටපිටාවක් හැම කෙනෙකුටම එන්න ඕන. ඒතකොට ජාති ආගම් පදනම් කරගෙන දේශපාලනය කිරීම තහනම් කරන්න. අපේ පළවෙනි ප්‍රතිපත්තියක් තමයි එතන ජාති ආගම මත ගොඩනැගුණු දේශපාලන පක්ෂ තහනම් කිරීමත් එකම නීතියක් රටට ගෙනෙන්න. එතකොට ඒක තුනෙන් දෙක බලයක් අවශ්‍ය ප්‍රියාලේ කටයුතු ඉටු කරගන්න. දැන් ඒක ඇතන අපේ පක්ෂයක් විදිහට හෝ මේ පවතින මැතිවරණ ක්‍රමයේ කිසිම දේශපාලන පක්ෂයකට තනි තුනෙන් දෙකක් ගන්න බෑ. ඒක එක දේශපාලන පක්ෂයක ව්‍යාපෘතියක් විදිහට නෙවෙයි ජාතික ව්‍යාපෘතියක් විදිහට ජාතික අවශ්‍යතාවයක් විදිහට හැම දේශපාලන පක්ෂයකම එකඟතාවය තියෙන්න ඕන. ඉතින් අපි මොනවා කිව්වත් මේ වෙනකොට දැන් අපි පේනවා නේද අපේ ජාතියේ ආර්ථිකය හැසිරෙන විදිය අපේ ජාතියේ ව්‍යාප්තිය හැසිරෙන විදිහත් එක්ක ගත්තට පස්සේ විවිධ අභියෝග ගැටලු ගණනාවක් තියෙනවා. සංහිඳියා වෙනුවෙන් අපි ඒව යටපත් කරගෙන ඉන්නවා. නමුත් හැම කෙනාටම එකම නීතියක් ගෙනාවත් ජාති ආගම් පදනම් කරගෙන දේශපාලනය කරන්න බැරි නම් මේ ගොඩාක් ප්‍රශ්න මම විශ්වාස කරන්නේ එදිනෙදා අපි දකින ප්‍රශ්න වලින් 150කට වැඩිය විසඳ ගන්න පුළුවන්. දැන් අපිත් ඒ අර එක එක ජාති සහ ආගම් සහ ප්‍රදේශ පදනම් කරන් දේශපාලනය කරන අය බලයේ ඉන්න අය ඔවුන් රැක ගන්න උත්සාහ කරන්නේ ඔවුන්ට පොඩි දේශපාලන කප්පමක් දීලා මේ ආණ්ඩු ගෙනියන්න තියෙන පහසුව නිසා. නමුත් ඒ වුණාට විශාල ආතතියක්
සමාජය ඇතුලේ ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දේශපාලනය, ඒ කියන්නේ දේශපාලනය කියන්නේ ජාතිය ආගමට වඩා සම්පූර්ණ වෙනස් එකක්. සමස්ත මානවයාගේ යහපත වෙනුවෙන් කැපිය යුතු දර්ශනයක් එක්ක ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ නිසා අපි කියන්නේ අන්න ඒ වගේ පුළුල් කාරණාවන් 10ක් ඔස්සේ අපි ගොඩනගෙනවා. ඇත්තටම එක රටක් එක නීතියක්. එතකොට මේ දේශීය ආර්ථිකය ගොඩනංවන්න, වසවිසෙන් තොරව කෘෂි කර්මාන්තය නංවන්න, මතින් තොර රටක්, එතකොට මේ පුනර්ජනනීය බලශක්තිය නැත්නම් තිරසාර සංවර්ධනයත් එක්ක ඉස්සරහට ගෙනියන්න පුළුවන් රටක්. මේ වගේ දේශීය ව්‍යවසායකයන්ගෙන් ගොඩනංවන කටයුතු, මේ ඇතුළු තිරසාර සංවර්ධන ප්‍රතිපත්තියක් එක තමයි පක්ෂයක් විදිහට ඉස්සරහට එන්නේ. ඇත්තට මේ පක්ෂයට තියෙන පක්ෂයේ මේ අපි මහමැතිවරණ ඉලක්ක කරගෙන ඉස්සරහට ආවට විශාල වශයෙන් සැලසුම් මේක පිටිපස්සේ තිබුණා. ඒක තමයි මේ මැතිවරණයක් එක ඉස්සරහට එන්නේ. මේක අපේ ආරම්භක පියවර. අපි රටේ හැම දිස්ත්‍රික්කයකටම මේක තරඟ කරනවා. ඊට පස්සේ එන සියලු මැතිවරණ වලට තරඟ කරලා අපි අපේක්ෂා කරනවා ඇත්තටම ජාතිකත්වයේ මත පදනම් වෙච්ච ජාතිවාදය නෙවෙයි කිසි විදිහකට ජාතිකත්වයේ සරණවට පොඩි අතුරු ප්‍රශ්නයක් නගන්න ඉඩ දෙන්න. දැන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මතුවෙච්ච ජාතිකවාදී ගමන් බොහොමයක් නතර වෙන්නේ සුළු දේශපාලන පක්ෂවලට ඉඩක් නොදීමත් එක්ක. දැන් අපි හිතමු ජාතිය සහ ආගම මත පදනම් වුණු දේශපාලන පක්ෂ ගොඩක් අපේ රට ඇතුලේ තියෙනවා. නමුත් ඒවායින් වියුක්ත වෙලා ජාතික වශයෙන් හිතන්න බොහෝ නැඹුරුවක් තියෙන පිරිසකුත් ඒ ජාතීන් අතර ඉන්නවා. ඒ පිරිස මෙතෙන්ට ඒකරාශී කරගන්න මොන හරි වැඩපිළිවෙලක් තියෙනවා. ඇත්තටම මේකට මේ ස්වාමින් වහන්සේලා නායකත්වයේ දක්වුවට මේ සිව්වණක් පිරිසම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාන් නැත්නම් අපි හැම කෙනෙක්ම ගිහි පැවිදි සිංහල මුස්ලිම් දමිළ හැම ශ්‍රී ලාංකිකයෙක්ම මේ සංස්කෘතිය පිළිගන්න හැම ශ්‍රී ලාංකිකයෙකුටම මේක ඉර විවර කරලා තියෙනවා. අපි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවල තරඟ කරනකොට මේ හැම අපේක්ෂකයෙක්ම මේක වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි ඔවුන්ගේ ආගම වෙනුවෙන් පෙනී සිටින්න බෑ. ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න බෑ. හැබැයි ඔවුන් ශ්‍රී ලාංකීයත්වය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. එතකොට එක නීතියක් වෙනුවෙන් පෙනී ඉන්න ඕන. මේ රට මොකක්ද කියලා තේරුම් ගන්න පෙනී ඉන්න ඕන. දැන් හිතන්නකෝ ප්‍රියල් ඔබත් මමත් ගියොත් අරාබියට ඒක අරාබිය බව තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. අපි යුරෝපෙට ගියොත් ඒක යුරෝපයේ බව තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නය මෑත කාලේ මේ වගේ රටවල් උපායශීලීව යටත් කර ගැනීමේ අරමුණින් විවිධ කටයුතු ක්‍රියාත්මක වුණා. ඒවට අපේ දේශපාලනඥයත් ගොදුරු වුණා. ඉතින් අපිට දැන් මේකේ නායකත්වය දක්වන ස්වාමීන් වහන්සේලා දෙන්න ඇත්තටම මුස්ලිම් ව්‍යාප්තියක් පිළිබඳව විශාල කතාබහක් ලෝකේ සහ අපේ රට තුළ පැවතුණා. ඒක පහුගිය දවස් 360 ඇතුළත සහරාන් විසින් තහවුරු කරා ඒක ඇත්ත බව. එතකොට රතන ස්වාමීන් වහන්සේ වසවිසෙන් තොර ගොවිතැන දේශීය ආර්ථිකය මත් වලින් තොර මත් පැනින් තොර රටක් ඕව පිළිබඳව කතා කරා. ඇත්තටම කොරෝනා වලින් කිව්වෙත් මේ වගේ නේද වසවිසෙන් තොර ගොවිතැනකට ස්වදේශීය ආර්ථිකයකට යන්න කියලා. ඉතින් ඒ වගේ නායකත්වයක් එක්ක දැක්මක් එක්ක සියලු පාර්ශවයන් එකතු කරගෙන තමයි අපි මේ ගමන ඉස්සරහට යන්නේ. සරංග දැන් විශේෂයෙන්ම ඔබ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙක් හැටියට මෙවර ඉදිරිපත් වෙනවා. රාජ්‍ය ආයතන කීපයක විහිළ වගකීම් දරපු කෙනෙක් ඔබ. ඒ අත්දැකීම් එක්ක මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මොන වගේ අරමුණක් ඇතිද? ඇත්තටම අපි දැක්ක දෙයක් තමයි ප්‍රියාල් දැන් අපි මේ නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් සෞඛ්‍යයෙන් යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අනිත් මිනිස්සුගේ බදු මුදල් වලින්. හැබැයි අපිට අද පේනවා අපි ඒ බදු මුදල් වලින් තැනකට ආවට අනිත් මිනිස්සු විශාල තෙරපීමක පීඩනයක අපේ රටක් විදිහට අපි ඉන්නේ. ඉතින් අවසාන ඉලක්කය වෙන්නේ මිනිසුන් තෘප්තිමත්ව ජීවත් වෙන රටක් හදන්නේ කොහොමද කියන එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2012 ඉඳන් අර හැපිනස් ඉන්ඩෙක්ස් කියන එක බලලා තිනවා. ඒක රටවල් 156ක් අතරින් බලනකොට පහුගිය අවුරුද්දේ අපි ඉන්නේ 130ට. අපි වගේ රටක මිනිස්සුන්ට සතුටින් ඉන්න බැරි ඇයි? මේ වගේ හොඳ අධ්‍යාපන මට්ටමක්, මේ වගේ හොඳ සෞඛ්‍ය මට්ටමක්, විද්‍යාත්මක චින්තනයක් මත පදනම් වෙච්ච ආගමික දර්ශනයක් එක ගොඩ නැගුණු ශිෂ්ටාචාරයක් තියෙනම් ඇයි අපි කාටවත් සතුටින් ඉන්න බැරි? ඇත්තට මේකට මූලික වෙලා තියෙනවා මේ දේශපාලනයේ තියෙන ගැටලුව. ඒ ගැටලුව අවබෝධ කරගෙන අපි විශ්වාස කරන අතරම කොළඹ ප්‍රදේශය ගත්තත් රටේ හැම තැනකම ගත්තත් අපේ රටේ සමාජ සහ ආර්ථික ජීවිතයේ විවිධ හැලහැප්පීම් ගැටලුත් එක තමයි ඉන්නේ. අපේ රටේ පාලකයන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ પરම්පරා 7කින් පස්සේ પરම්පරාවක් දුප්පත් වෙයිද කියලා. හැබැයි අපේ රටේ ජනතාවගෙන් 50%කටම තියෙන ප්‍රශ්නයක් තමයි අද උදේ කෑවට පස්සේ හෙට උදේ කන්නේ කොහොමද කියලා. මේ අපේ પરම්පරාව අපි මොනවා හරි කරන් හිටිය අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතද කියන කාරණාව. ඉතින් හැබැයි අපේ රටේ ඉතාම හොඳ ව්‍යුහයක් තියෙනවා. අපි කොරෝනා එනකොට දැක්ක අපි ලෝකේ ඉහළට මෙසවුනේ අපිට පහුගිය කාලෙ තිස්සේ අපි සංවර්ධනය කරගත්ත, වර්ධනය කරගත්ත ඉතාම හොඳ සෞඛ්‍ය ශාස්ත්‍රයක් තියෙනවා. අපි ඒක ක්‍රියාවට නැංගුවා. හොඳ ආරක්ෂක සේවාවක් තියෙනවා. ඒක ක්‍රියාවට නැංගුණා. හොඳ මාධ්‍ය පිළිබඳව දැක්මක් තියෙනවා. ඒව ක්‍රියාවට නැංගුණා. හොඳ අධ්‍යාපන මට්ටමක් තියෙනවා. මේ සියල්ල එකතු කරලා හොඳ නායකත්වයකුත් ලැබිච්ච නිසා තමයි අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරන්නේ හොඳ ව්‍යවස්ථාදායකයක් නැත්නම් නීති හදන ව්‍යුහයක් අවශ්‍යයි. ඒකට ජනතාව අපේක්ෂා කරා අලුත් දූෂණයෙන් තොර කැපවීමක් තියෙන, දැක්මක් තියෙන රට ජාතිය ආදරය කරන පිරිසක් එයි කියලා.
ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි අපේ ජන බලපක්ෂය ගොඩනැගිලා මැතිවරණයට එන්නේ. ඉතින් අපේ අපේක්ෂා කරනවා සෑම ජාතික කාරණාවකදීම පටු පක්ෂ පාට ભેදෙන් එළියට ගිහිල්ලා ජාතික කාරණාවලදී අපි කිව්වේ එක නීතියක් වගේ තැනකට ගේන්න අවශ්‍ය වෙලාවකදී හැම කෙනෙක්ම හැම ජාති නියෝජිතයෙක්ගේම සහයෝගය අරගන්න අවශ්‍ය ජාතික මතය නිර්මාණය කරන්න අපි උත්සාහ කරනවා. සරංග අවසන් වශයෙන් අවසාන මගේ ප්‍රශ්නය දැන් විශේෂයෙන් නව බලවේගයක් දේශපාලනය තුළ බිහි වුණාට පස්සේ ඒකට ජනතා ආකර්ෂණයත් වැඩි වීමත් එක්ක ඊළඟට අපි අත්දකින සිද්ධිය තමයි ප්‍රධාන ධාරාවන් විසින් මේ බලවේගය ඉගිල ගැනීම. අපේ ජනපල පක්ෂයත් හිතන දෙයයි. එහෙම කිසි විටක වෙන්නේ නැහැ ප්‍රියාලි තම අවධානය. කියන්නේ අපි දැක්ක දැන් අතම 1951 හොඳම උදාහරණ තමයි 1951 බණ්ඩාරනායක මහත්තයා එළියට එනකොට කිව්වලු UNP එක දැන් දෙකට කැඩනවා සම සමාජ පක්ෂය විශ්වාස කරාලු. ඒතර ඒ කට්ටියට බලයට එන්න පුළුවන් කියලා. අවසානයේ උනේ ඒක තවදුරටත් එහාට තල්ලුලා ගිහිල්ලා UNP සහ ශ්‍රී ලංකා බලතුල්ලකට රටේ ආවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ ඔය අර එක්සත් ජාතික පක්ෂය තවදුරටත් බෙදලා ගිහිල්ලා තියෙනවා. ඔවුන් පහුගිය අවුරුදු 20 ආණ්ඩු බලයක් අරගෙන නැහැ. ඒ නිසා ජාතිකත්වයේ මත පදනම් වෙච්ච තව දේශපාලන ධාරාවකට තමයි ඉස්සරහට එන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරයා බලයට ගේන්න කැප වෙච්ච රටට ජාතියට ආදරය තියෙන බලවේග තමයි මේකට එකතු වෙන්නේ. ඒතර මා විශ්වාස කරන්නේ ඒ බලවේගයත් මේ බලවේගයත් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක බවට පත් වෙයි. මේ ධාරාවන් දෙකට අනිකුත් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් එකතු වෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ විශ්වාසය එසේම රැකගෙන ඉදිරියට යන්නට අවස්ථාව ලැබේවා කියලා අප සුබ ප්‍රාර්ථනා කරනවා. සූරි වෛද්‍ය සාරංගල් හපෙරුමට අද දවසේදී අප සමග එක්වීම පිළිබඳව අලුත් පාරට අපේ ජනබල පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් සහ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වශයෙන් උයි වෛද්‍ය සාරංගල් හපෙරුම අප සමග එකතු වුණේ අලුත් පාර වෙනුවෙන්. අද දවසේදී අපි අලුත් පාරෙන් සමගෙන යන්නේ අලුත් හෙටත් සවස් 6:40ට ඔබ හමු වෙන බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.